නමෝ බුද්ධාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද සැලසේවා. දෙවියන්ගේ දැහැමි රැකවරන සැලසේවා. අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිත කසිරියේ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නාරම්බල ඉහළ මැදගොඩ නිමල් සෙවන පදිංචි එම් රම්මණිකේ පින්බර මාතාව ඇතුළු පවුලේ සියලු දෙනා සහ හිත මිත්‍රාදීන් ඒකරාශී වෙලා ප්‍රධාන අරමුණ වෙලා තියෙන සියලු දෙනාට නිවන් දකිනතුරු කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා කියන උදාර අදහසින් තමයි පින්වත්නි අද දවසේ මේ උතුම් මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරගන්නේ. පින්වත්නි, එතකොට අපිට මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතේ ක්‍රමක්‍රමයෙන් වියකල යද්දී අපට සසරේ දුර්ලභව ලැබෙන දෙයක් තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය කියලා කියන්නේ. මොකද කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් තමයි පින්වත්නි අපේ සිත නිවන් මගට පොළඹවන ආකාරයේ මානසික කල්පනාවේ පරිවර්තනය වෙන්න පටන් ගන්න තැන කල්යාණ මිත්‍ර ආශ්‍රය. ඉතින් මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබන්න පින්වත්නි දුර්ලභ පිනක් තියෙන්න ඕන. කල්පනා කරලා බලන්න මේ මනුස්ස ලෝකෙ ගත්තොත් එහෙම විවිධාකාර රටවල්, විවිධාකාර මිනිස්සු. එතකොට විවිධාකාර රටවල් වල විවිධාකාර ජාති වශයෙන් ආගම් වශයෙන් සිටින මේ මිනිස්සුන්ට තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන කියලා දෙන ඒ උතුම් අවබෝධය ගැන හිත පහදවන ඇසුරක් බොහෝම අල්ප පිරිසකටයි ලැබිලා තියෙන පින්වත්නි. බොහෝම අල්ප පිරිසකට ලැබිලා තියෙන්නේ. ලැබිලා තියෙනව නම් ඒක සසරේ පිනක්. ඒක සසරේ දුර්ලභ පිනක් පින්වත්නි. මොකද ඒ ඇසුරෙන් තමයි අපේ ජීවිතය වෙනස් කරන්නේ. ඒ ඇසුරෙන් තමයි අපේ ජීවිතේ යම් මානසික සසරට බඳින ස්වභාවය සසරින් නිදහස් කරන ස්වභාවයට පරිවර්තනය කරන්නේ. කල්යාණ මිත්‍ර ආශ්‍රය විසින්. නික්කම්ම සිතිවිලි, අව්‍යාපාද අවිහිංසා සිතිවිලි, චතුරාර්ය සත්‍ය අවබෝධය කරන මේ මානසික කල්පනාව, කෙලෙස් බන්ධන දුරු කරන කල්පනා ජීවිතේ උපදින්න පටන් ගන්න පින්වත්නි කල්යාණ මිත්‍ර ආශ්‍රයත් එක්ක. ඉතින් ඒ නිසා දුර්ලභ ලාභය ධර්ම දානයේ දිදී අපි දෙව් මිනිස් ලෝකයට දුන්න නම් සසර පුරා ඒක ලබන්න තමන්ට අනුග්‍රහ කරන පිනක් බවට පත් වෙන්නේ පින්වත්නි ධර්මයෙන් කරන අනුග්‍රහය. ඉතින් ඒ නිසා අද දවසේත් ධර්ම දානමේ පින්කමේ ආනිසංස සිහි කර සතුටු වෙන අතරේ අපි විශේෂයෙන් මේ දිනවල පින්වත්නි කතා කරමින් හිටියේ ශාස්ත්‍රුන් වහන්සේගේ එදා සම්බුදු බවට පත්වෙන මොහොතේ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසෙවණේදී චිත්ත සංතානයේ දසපාරමී බලයේ මත පිහිටා ගොඩනගාගත්තු සම්බුදු නිති ආශ්චර්ය. එතකොට සම්බුදු සිතර තුළ ගොඩනැගුණ පින්වත්නි දස ඥානපත 10ක්. එතකොට ඥානපත 10ට කියනවා බලයක් විදියට ගොඩනැගිලා තියෙන නිසා, ජරා ව්‍යාධි ඉදිරියේදී වෙනස් නොවන නිසා, කිසිම
කායික මානසික වෙනසක් නිසා වෙනස් නොවෙන නිසා කිසිම 10ක බලපෑමට ආයි ඒක පරිපූර්ණ කරන දෙයක් නැති වෙන විදියටම උපරිමයෙන් මේක පරිපූර්ණ වශයෙන් සත්‍යයක් විදියට මේක ඒ ඥානපතේ ඉපදිලා තියෙන නිසා ඒක දසබල ඥාන කියන වචනෙන් තමයි පාවිච්චි කරන්න පින්වත්නි. ඉතින් ඒ නිසා උදාර අවබෝධය හතරවෙනි අවබෝධය ගැන තමයි අපි කතා කළේ. එතකොට ඒදී තියෙන කොහොමද පින්වත්නි අනේක ධාතු නානා ධාතු ලෝකං අනේක ස්වභාවයෙන් යුතු නානා ස්වභාවයෙන් යුතු ඒ ස්වභාවයන්ගෙන් හටගත්තු ලෝක අපි නිරය නම් වූ ලෝකය ගැන අපි කතා කළා. එතකොට අපෙරේත ලෝකය, තිරිසන් ලෝකය, අසුර ලෝකය, නාග ලෝකය, යක්ෂ ලෝක අපි අහලා තියෙනවා. එතකොට ඒ වගේම තමයි මනුස්ස ලෝකය, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක විවිධාකාරයෙන් අපි අහලා තියෙනවා පින්වත්නි. මේ විවිධාකාරයෙන් හටගත්තු ලෝක පිළිබඳ අවබෝධය. ඒ විතරක් නෙවෙයි පින්වත්නි. ඔබට මතක ඇති අග්ගඤ්ඤ සූත්‍රයේ මේ මහ පෘථුවිය නම් වූ මේ ලෝකය හටගත්තු විදිය. ඊළඟට ඔබට ඇතිලා අංගුත්තර නිකායේ මේ සත්ත්වසූරියක් ගමන සූත්‍රයේ මේ ලෝකේ විනාශ වෙන විදිය අවබෝධ කරපු විදිය. ඒ වගේම ඔබ අහලා ඇති අංගුත්තර නිකායේ තියෙනවා අර භාග්‍යතුන් වහන්සේ මේ සහස්‍රී ලෝක ධාතුව ගැන, දිසහස්‍රී ලෝක ධාතුව ගැන, තිසහස්‍රී ලෝක ධාතුව ගැන අපි ඉස්සරහට ඒක කතා කරනවා ටික ටික. මේ විවිධාකාරී ලෝකයන් ඇස කන නාසය දිවකය මනස නම් වූ ලෝකේ තමයි. එතකොට මේ ශාස්ත්‍රුන් වහන්සේ නිරන්තරයෙන් මේ දෙව් මිනිස් ලෝකයට විග්‍රහ කරලා දෙන්නේ. ඒ ලෝකයෙන් හටගත්තු මේ ලෝක විවිධ ලෝකයන් පිළිබඳව. ඒතර අපි මේ දිනවල කතා කරමින් හිටියා කිසිම දෙවියෙකුට, කිසිම ශ්‍රමණයෙකුට, කිසිම බ්‍රාහ්මණයෙකුට, කිසිම බ්‍රහ්මයෙකුට ගෝචර නොවන සියලු ලෝක සත්‍යය වසඟට ගත්තු එකම එක ලෝකයක්, එකම කෙනෙක්, එක තව පිරිසක් ගැන, එකම අධිරාජ්‍යයක් ගැන. කුමද්ද? මාර විශය ගැන. සංකල්පයක් කියලා ලෝකේ බොහෝ මාන්නක්කාරකමින් දොඩන ලෝකෙට පින්වත්නි මේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ගැන හිත පාදවගෙන කාලෙද සර්වඥ නිතින් දැකලා දේශනා කරනදී මේ කාමයන්ගේ මුසපත් වෙලා සමහරට ගිහි ගෙදරවත් අතහැර ගන්න බැරි කාමයෙන් ඇලි ගලි ඉන්න මේ ප්‍රජාව කෙසේනම් දකින්නද පින්වත්නි? මේ ප්‍රජාව කෙසේනම් දකින්නද? ඔබ සරණ යන්නේ මේ මහ පොළොව අතහැර ගන්න බැරි, ගොඩනැගිලි අතහැර ගන්න බැරි, මේ ජීවිතේ ගැන අපේක්ෂා තියාගෙන ඉන්න, කය ගැන අපේක්ෂා තියාගෙන ඉන්න, මෙලෝ පරලෝ ගැනවත් සමහරට විශ්වාසෙ නැති උදවිය ගැන කියන ප්‍රකාශද සියල්ල දන්නා සියල්ල දකින බුදු කෙනෙක් අවබෝධ කරපු උදාර අවබෝධයක් සරණ කරගන්නවද කියලා ඔබ ඉතින් කල්පනා කරන්න ඕන පින්වත්නි. ඒ කල්පනා කරන්න දැන් සුදුසු කාලය වෙලා තියෙන්නේ. අද දවසෙත් පින්වත්නි ඔබට අපි කියලා දෙන්නේ ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ සම්බුදු නෙතට යමු වුණු ඒ මාරයා පිළිබඳව විස්තර කළ දෙන දේශනා කීපයක්. ඔබ මේක දැනගන්න ඕන. ඒ දවස්වල පින්වත්නි සියල්ල දන්නා සියල්ල දකින ශාස්ත්‍රුන් වහන්සේ දැන් සම්බුදු බවට පත් වෙච්ච අලුත් පින්වත්නි උරුවිල ජනපදයේ නීරංජරා ගගායිනී අජපල් නුගුරුක්සෙවෙනි වැඩ සිටියා. ඒ දවස්වල භාග්‍යතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙච්ච දැන් මුල් කාලේ.
එදා භාග්‍යවතුන් වහන්සේ හුදකලාවේ තනියම භාවනාවෙන් ඉන්නකොට සිතේ මේ කල්පනාව ඇති වුණා පින්වත්. ඇත්තෙම මං මේ දුෂ්කර ක්‍රියාවෙන් නිදහස් වුණා. ඇත්තෙම අයහපත පිණිස හේතු වෙන දුෂ්කර ක්‍රියාවෙන් මං නිදහස් වෙච්ච එකමයි හොඳ. මං සතර සතිපට්ඨානෙ හිටවා ගත්තු නිසායි මේ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න ලැබුණේ. ඒක කොයිතරම් දෙයක්ද? එන මේ ආර්ය සත්‍යයට ශාස්ත්‍රුන් වහන්සේ ගෙනාවේ කුමකින්ද? ධර්මයක් විසින්. කුමක්ද ධර්මය? සතර සතිපට්ඨානය නම් වූ ධර්මය. ඒලාවේ පින්වත්නි පාපී මාරයා බුදුරජාණන් වහන්සේගේ සමීපයට ආවා. එවිදින් ගාථාවකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි තපසකින් සත්‍යයෙන් පිරිසිදු වෙනව නම් ඒ තපස වන දුෂ්කර ක්‍රියාව අතහැරලා දාලා පිරිසිදු නැතුවම ඉඳගෙන පිරිසිදු වුණා කියලා හිතනවද ඔබ? ඔබේ මාර්ගේ වරද්දගත්ත නේද කියලා. ඔබට යම් කිසි කෙනෙක් මේ සතර සතිපට්ඨාන දෙයක් කර කර ඉන්නකොට තෙරුවන් විශේෂයන් අඩු ගන්න පිනක් කර කර ඉන්නකොට ඔය වගේ මෝඩ අපම් බ්‍රහ්මසයක් ඔලුවට දැම්මොත් එහෙම ඔය පොත්වල තියෙනේම හරියන්නේ නැහැ. කිව්වොත් එහෙම මොකද වෙන්නේ? ඔබ වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ ලංකාවේ පුදුනේ කිව්වොත් එහෙම ඔබ වෙනස් වෙනවා. මේ ධර්මයේ ගැන සැක උපදින දෙයක් කිව්වොත් එහෙම ඔබ වෙනස් වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ කියලා කියන්නේ මේ ලංකාවට ආපු මේ පණිවිඩ ගෙනියන්න ආපු කෙනෙක් කිව්වොත් එහෙම ඔබ වෙනස් වෙනවා. හැබැයි මේ ප්‍රකාශ මොන වගේවද කියලා ඔබ තේරුම් ගන්න පුළුවන් මේ දේශනා ඇසුරින්. දැන් බලන්න ඇහුවා දැන් මේ දුෂ්කර ක්‍රියාව අතහැරලා ආපු උත්තමයට දැන් කියනවා වරද්දගත්ත නේද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හඳුනගත්තා මොහු තමයි මාරයා. මොහු තමයි මාරයා. දැනගෙන ගාථාවකින් පිළිතුරුනා ඔය අමර තපස් කියන දුෂ්කර ක්‍රියාවලින් වැඩක් වෙන්නේ නැති බව මට අවබෝධ වුණා. ඔය කිසි දෙයකින් වැඩක් වෙන්නේ නැහැ. මරු කතරක දඬු කෑලි අරගෙන නැවක් පදවන්නේ කොහොමද කියලා ඇහුවා. මරු කතරක දඬු කෑලි වලින් නැවක් පදවන්නේ කොහොමද කියලා ඇහුවා. ඒ වගේ දුබල දෙයකින් ඒ වගේ ගමනක් යන්න බෑ කිව්වා. ආරි සත්‍ය අවබෝධය පිණිස වඩන්න තියෙන්නේ සීල සමාධි ප්‍රඥා. ඒ මාර්ගේ ගමන් කරලා මම පරම පිරිසිදු බවට පත් වුණා. ඒ පාපී මාර්ගය. ඒ කාරණාවදී පෙරදුනා. ඒතර පින්වත්නි පවිතු මාර්යා භාග්‍යතුන් වහන්සේ මාව දැනගත්ත නෙව. සුගතයන් වහන්සේ මාව දැනගත්ත නෙව කියලා දුක් වුණා, අසතුරු වුණා, නොසතුටු සිත් ඇති වුණා, නොපෙනී ගියා. මේ භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්ය අවබෝධයේ පිහිටා ඔබේ සරණ රැකගනිත්වා. සරණ කිලුට නොකර ගනිත්වා. මේ ලංකාපුරා පැතිරී යන අධර්ම බලවේග වලින් ඔබ නොරැවටේවා. ඔබ දැනගන්නේ ප්‍රකාශ කාගේ ප්‍රකාශද කියලා. භාග්‍යතුන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියලා කියන්නේ කාගේ අදහසක්ද? මේ සතර සතිපට්ඨානයට ගරහමින් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ට ගරහමින් ඕක නෙමේ ධර්මයේ මේ ධර්මයයි කියලා කියන කට්ටිය ඉන්නවා. කාගේ ප්‍රකාශද බලන්නවා. කාගේ අදහසක්ද බලන්න. අභිධර්මයෙන් තොරව නිවන් දකින්න බෑ කියලා කියන්නේ කාගේ ප්‍රකාශද බලන්න. ඒ භාග්‍යතුන් වහන්සේගේ විශාරද ඥාන වලට පහර ගහන්නේ කවුද බලන්න. ඔබේ ශ්‍රද්ධාවට හානියක් නොවේවා පින්වත්නි. ඔබේ ශ්‍රද්ධාවට හානියක් නොවේවා. ඊළඟට පින්වත්නි නාග කියලා සූත්‍රයක් තියෙනවා. ඇත්‍රජාගෙන වදාළ දේශනාව. ඒ දවස් තුල සියල්ල දන්නා සියල්ල දකින අපේ ශාස්ත්‍රුන් වහන්සේ පින්වත්නි වැඩ සිටි උරුලෝය ජනපදයේ නිරංජර ගම් යූරේ.
අජපාල නුගරුක්සේ වෙනිදා බුදුරජාණන් වහන්සේ රෑ ගණ අන්ධකාරේ එලිමහනේ වාඩි වෙලා වැඩ සිටියා. ඒ වෙලාවේ වැහි පොදක් එක එක වැටෙනවා පින්වත්නි දැන්. වැහි පොද වැටෙනවා. එතකොට පවිතු මාරය පින්වත්නි මාරයට කැමැත්තක් ඇති වුණා. භාග්‍යතුන් වහන්සේ බය කරන්න ඕන කියලා. සර්වඥයන් වහන්සේ දැන් මේ. දැන් ඉස්සෙල්ලා මොකද්ද කිව්වේ? වැරදි මඟ අතහැරියා මේක හරි කියන්නේනවා. දැන් තව පොටක් බලනවා මොකද්ද? බය කරන්න එනවා. කොහොමද එන්නේ දැන්? තැති ගන්නන්න ඕන. ඇඟේ මවිල් කෙලින් හිටවන්න ඕන. ඉතින් ඔහු විශාල රජෙකුගේ වීසි මවා ගත්ත පින්වත්නි. භාග්‍යතුන් වහන්සේ ඉස්සරහට ආවා. ඒ දල දෙක පින්වත්නි පිරිසිදු රිදී පාටයි. ඒ යතාගේ හොඬවැල් මහා නගුල් දණ්ඩක් වගේ පින්වත්නි. ඒ මොහොතෙම මේ තමයි පවිතු මාරයා කියලා බුදුරජාණන් වහන්සේ හඳුනගත්තා. අද අපේ මිනිස්සුන්ට පේන්න හිටියේ නම් මොකක් මොකද වෙන්නේ? ඒක අල්ල ගන්න දඟලයි. ඒ දල දෙක ගලව ගන්නක ප්ලෑන් කරයි. එච්චර මෝඩ මිනිස්සු ඉන්නේ පින්වත්නි අද. ධර්ම මාර්ගේ වඩන අය පවා යාන්තම් තෙරුවන් සරණ පිහිටපු අය පවා ඔය වගේ දේවල් ඉදිරියේදී විවිධ දෘෂ්ටියේදී දෘෂ්ටි පස්සේ දුවන රහත් වුණා කිව්වොත් ඒක පස්සේ දුවන හැමතිස්සෙම පිරිසිදු නිමල දහම අතහරිනවා. මෙවන් ජාතියකට නැගිටින්න පුළුවන් වේද? මෙවන් ජාතියකට නැගිටින්න පුළුවන් වේද පින්වත්නි? ඊට පස්සේ පින්වත්නි මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ හඳුනගත්තේ මාරය කියලා. ඔව් බොහෝ කලක් මුළුල්ලේ සසර සැරිසරද්දී නොයෙක් ලස්සන කැතවිස් අරගෙන ඔබ මල් ළඟට ආව තමයි. ඒ පවිතු තැනැත්ත දැන් ඒවයින් පළක් නැහැ. ඒ මාරය මේ කාරණේ දුව පෙරදුනා. බුදුරජාණන් වහන්සේ සිංහනාද කළා පින්වත්නි. ඒතර පවිතු මාරය බුදුරජාණන් වහන්සේ මාව දැනගත්ත නෙව. සුගතයන් වහන්සේ මාව දැනගත්ත නෙව කියලා දුක් වුණා. ආසතුරු සිත් ඇති වුණා. එතන පින්වද නොපෙනී ගියා. දස පාරමී බලයෙන් පාරමී ප්‍රාප්ත වෙලා දස මරුන් පරදවමින් සම්බුදු නෙපතෙත උපදවගත්තු ශාස්තෘන් වහන්සේගේ පස්සෙත් මෙහෙම එනවන. මේ ගිහි උදවිය ගැන කවර කතාද පින්වත්නි? ෆේස්බුක් ඇවිල්ලා සෝෂල් මීඩියා ඇවිල්ලා පිනටත් ගරහනවා, චෛත්‍යයක් හැදුවත් ගරහනවා, පොතක් ලිව්වත් ගරහ වැරදි පෙන්වන්න යප් මේ කරන්නේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරන්න කිය. මේ මොන බලවේගද? ඔබ කල්පනා කරලා බලන්න. ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි පින්වත්නි එතකොට. ඒ නිසා ඔබ ඒ බලවේග වලට ගොදුරක් නොවේවා. පින්වත්නි සුභ කියලා තව ලස්සන සූත්‍රයක් තියෙනවා. ඒ දිනවල සියල්ල දන්නා සියල්ල දකින අරහත් සම්බුදුරජාණන් වහන්සේ පින්වත්නි සම්බුදු බවට පත් වෙලා අලුත. ඉතින් බුදුරජාණන් වහන්සේ රාත්‍රී ඝනාන්ධකාරේ එලිමහනේ වාඩි වෙලා හිටියා. දැන් වැහි පොද එක එක වැටෙනවා දැන්. එතකොට පින්වත්නි පාපී මාරයට මෙහිම කැමැත්තක් ආවා. භාග්‍යතුන් වහන්සේ බය කරන්න ඕන. තැති ගන්නන්න ඕන. ඇඟේ මවිල් කෙවිලින් කරවන්න ඕන. භාග්‍යතුන් වහන්සේ ඉදිරියට ආව පින්වත්නි ඇවිදින්. භාග්‍යතුන් වහන්සේ නුදුරින් නොඑක් විදිහේ ලස්සන රූපමවනවා, කැත රූපමවනවා. හිත බියට පත් කරන රූපමවනවා. හිත ආකර්ෂණය කරන රූපමවනවා. බුදුරජාණන් වහන්සේ හඳුනගත්තා මේ තමයි පාපී මාරයා කියලා. භාග්‍යතුන් වහන්සේ පවිතු මාරයට ගාථාවලින් මෙහිම වදාලා. කුමද්ද? "ඕ බොහෝ කලක් තිස්සේ සසරේ සැරිසරද්දී නොයෙක් ලස්සන කැතවිස් අරගෙන ඔබ මල් ළඟට ආවා. ඒ පවිතු තැනැත්ත
දැන් ඒවායින් පළක් නෑ. ඒ මාරය මේ කාරණයට ඔබ පැරදුනා. යමෙක් කයින් වචනෙන් හිතෙන් සංවර වුණොත් ඒ මාරය ඒ කවුරුවත් ඔබේ වසඟෙට එන්නේ නෑ. ඒ කවුරුවත් මාර බන්ධනයට අහුවෙන්නේ නෑ. අනතුරු මාරය දැනගත්තා භාග්‍යවතුන් වහන්සේ මාව දැනගත්ත නෙව. සුගතයන් වහන්සේ මාව දැනගත්ත නෙව කියලා දුක් වුණා. නොසතුටු සිත් ඇති වුණා. එතනම නොපෙනී ගියා. දැන් සමහර අය කියනවා නේද තෙරුවන් සරණ පොඩ්ඩක් පිළිట్లా පිනක් දහමක් කරගෙන පොඩ්ඩක් මහන්සි ගන්නකොට අපිට මෙච්චර කරදරයයි කියලා. යම් ප්‍රමාණයකට රහස තේරුම් ගන්න පුළුවන් පින්වත්නි. ධර්මයේ හැසිරෙන අයට මෙච්චර කරදරයයි එන. ධර්මයේ හැසිරෙන අයට මෙච්චර කරදරයයි. සියල් බුදු වෙච්ච ශාස්ත්‍රුන් වහන්සේටත් මෙසේ සිදු වෙනවා නම් සම්බුද්ධ ශාසනයේ 이르දි බලලාභී ශ්‍රාවකයන් අතරින් අග්‍රේශ්වර මේ බුද්ධ ශාසනයේ අග්‍රයි භද්‍රයි කියලා ශ්‍රාවකයෝ දෙන්නයි ඉන්නේ. ඒ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කුසටත් රිංගලා විවිධ දේවල් පින්වත්නි කළා නම් ඔබට මාරත් අජ්ජනි සූත්‍රය මතක ඇති. පින්වත්නි අපේ ජීවිතවලට මේ දේවල් සම්බන්ධ වෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. අපි සිල් පොඩ්ඩක් රැකලා අපි බණ භාවනා පොඩ්ඩක් කරලා පිරිත් ටිකක් කියාගෙන අපි හිටියන් අපි හැමතිස්සෙම බලාපොරොත්තු වෙනවා කිසි කරදරයක් නැති කිසි උවදුරක් නැති කිසාන්ත දාන්ත ජීවිතයක්. අඥානකම් වෙන මොකද්ද? මහලුකු දෙයක් කළා නෙමෙයි පින්වත්නි. මේ පාරමී බලයක් ගොඩනගාගෙන බුද්ධ ශාසනයක අග්‍ර ශ්‍රාවකයෝ වෙන්න ආපු උත්තමයන්ටත් සම්බුදු වෙන්න ආපු උත්තමයන්ටත් තව දැන් මේ තවස් තියෙනවා පින්වත්නි භික්ෂුණීන් වහන්සේලා පිටිපස්සෙන් ආපු හැටි. හරි පුදුමයි. හරි පුදුමයි. පින්වත්නි ඒ නිසා මේ ධර්ම මාර්ගයේ හැසිරෙද්දී බොහෝම කල්පනාවෙන් කටයුතු කරන්න අපි දක්ෂ වෙන්න ඕන පින්වත්නි. මොකද මේ අපේ හිතවලට පොඩ්ඩක් මේ ධර්මයේ හැසිරෙනකොට මහා හිතුවක්කාර ගතිය එනවා සමහර විට. හිතට ගන්නවා සමහර විට. දහම් දැනුමින් හිතට ගන්නවා. උපදින චූටි ගුණේ මහා හිතට ගන්නවා. මේ ධර්මයේ හැසිරීමත් එක්ක අපිට පොඩ්ඩක් සමහරට යම් පිනක් නිසා වෙන්න පුළුවනි. සමහරට වෙන දෙයක් නිසා වෙන්න පුළුවනි. සමහරට අපිට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ටිකක් ලැබෙන්න පුළුවන් සමහර විට. මොකද මේ බලවේග හරහා මේක උපද්දලා දෙන්න පුළුවන් පින්වත්නි. මේ මාරත් අජ්ජිනි සූත්‍ර පැහැදිලිවම තියෙනවා. එක්තරා අවස්ථාවක දේශනා කරනවා මේ මාරය මුල් වෙලා භික්ෂුන් වහන්සේලාට බොහොම ලස්සනට සිව්පසේ උපද්දලා දෙනවා. කකුසඳ අරහත් සම්බුදුරජාණන් වහන්සේ දකිනවා මේක. දැකලා දේශනා කරන පින්වත් මහන්නේ. දැන් ඔබට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දෙන්නේ මේ ඔබේ පිනට දෙන එක නෙවෙයි කියනවා. හම්බෙන එක නෙවෙයි කියනවා. දවන මහා එක්කිනා ගමේ මිනිසුන්ට ආවේශ වෙලා ලබල් දෙන එකක් කියනවා. මුසපත් වෙන්න එපා කියනවා. මුසපත් වෙන්න එපා කියනවා. යන තැන වඩන්න කියනවා අනිත්‍ය පින්වත් මහණෙනි. නැත්තම් ඔබ මේ වෙනසිලයි කියනවා. භික්ෂුන් වහන්සේලා වේරණ ශාස්ත්‍රුන් වහන්සේට නිසා අද කොච්චර මේව වෙනවද පින්වත්නි. අපි හිතනවා අපි පින දේවානුභාවී කියලා සමහරට අපි රැවටෙන්න පුළුවන් සමහරට. පින වෙන්නත් පුළුවන් පින්වත්නි. අර වගේ බලපෑමක් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ මොකද ඒ ලෝකේ අපි බීරල ගරා වැටිලා යනවා පින්වත්නි. හරි පුදුමයි. ඉදා සර්වඥයන් වහන්සේ වැඩ ඉඳලා ශ්‍රාවකයන්ට කියද ශ්‍රාවකයෝ යන්න තන අනිත්‍ය භාවනාව. බැලුව හරි ගියේ නැහැ. ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ පින්වත්නි අලාභ සත්කාර දෙන්න ගතිය යන්න තන බයිනවා, නිඳා කරනවා, පහස කරනවා, පිණ්ඩපාතේ වළක්වනවා, සිව්පසේ වළක්වනවා. කකුසඳ අරහත් සම්බුදුරජාණන් වහන්සේ ඒකත් දකිනවා. දැකලා දේශනා කරන පින්වත් මහන්නේ දැන් මහා එක්කෙනා මිනිස්සුන්ට වැහිලා අලාභ සත්කාර දෙනවා. පින්වත් මහණ හිත රැක ගන්නට යන තන සතර බ්‍රහ්ම විහරණ වඩන්න පින්වත් මහණෙනි. ශාස්ත්‍රුන් වහන්සේ කරුණාවෙන් බේරෙනවා පින්වත්නි.
අද අපිට මේ කොච්චර වෙනව ඇද්ද? කොච්චර වෙනව ඇද්ද? ගිය බොහොම ලස්සනට පැහැදිලි පින්වත්නි. බණපදයක් කිව්වත් නින්දා. මේ අධර්මයේ ඕන තරම් කතා වෙනවා, කියවෙනවා, ප්‍රචාරය කරනවා. ඒව ගැන කතා කරන්න කිසි කෙනෙක් නැහැ. කිසි කෙනෙක් නැහැ. මේව මත්තෙම නැහි එල්ලි ඉන්න පිරිසක් ඉන්නවා. එහෙම යන පිරිස ගැනත් හිතන්න තියෙන්නේ කුමක්ද මේ ප්‍රශ්නේ කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ප්‍රශ්නේ නොදවියටත් තේරුම් ගන්න පුළුවන් මේ ප්‍රශ්නේ ඉන්නේ කුමක් ඔස්සේද කියලා. එහෙනම් එදා ඒ කකුසඳ රහත් සම්බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව තමයි අපිට සිහි කරන්න තියෙන පින්වත්නි. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා එද්දිත් ඒ අනුශාසනාවයි අපිට තියෙන්නේ. අලාභ සත්කාර අපකීර්ති නින්දා එද්දිත් ඒ අනුශාසනාවයි අපට රැකවරණය පිණිස පවතින්නේ. ගිහි ගෙදර වසන ඔබට කවර කතාද? පින්වත්නි ඊළඟට පඨම පාස සූත්‍ර පින්වත්නි අපිට කිව්වේ නෑ අපි ඒක. ඒ දවස්වල පින්වත්නි භාගතුන් වහන්සේ වැඩ සිටි රජගහනුව රිසිපතන නම් මුවන්ගේ මිගදායි. මෝ වනේ එදා භාගතුන් වහන්සේ පින්වත් මහන්න කියලා භික්ෂු සංඝයා ඇමතුවා. භික්ෂුන් වහන්සේට දේශනා කළා. ඒ වෙලාවේදී භාගතුන් වහන්සේ මේ වදාළ පින්වත් මහණනි නුවණින් සිහි කිරීම නිසාත් නුවණින් වීරිය වැඩුව නිසාත් මේ උත්තරීතර වූ විමුක්තියට පත් වෙන්න මට පින්වත් මහණනි පුළුවන් වුණා. උත්තරීතර වූ විමුක්තිය අවබෝධ කරන්න පින්වත් මහණනි පුළුවන් වුණා. ඒ නිසා පින්වත් මහණනි ඔබත් නුවණින් කල්පනා කරන්න. නුවණින් වීරිය කරන්න මේ උත්තරීතර විමුක්තියට පත් වෙන්න ඕන. උත්තරීතර විමුක්තිය අවබෝධ කරගන්න ඕන පින්වත් මහණනි. ඒ වෙලාවේ පවිතු මාරේ බුදුරජාණන් වහන්සේ ගාවට ආවා. ඒවිල භාගතුන් වහන්සේට කියනවා මෙහෙම ශ්‍රමණය ඔබ මාරයාගේ උගලට අහු වෙලා නේද ඉන්නේ? දිව්‍ය වූ මාර බන්ධන තියෙනවා. මිනිස් ලෝකෙත් මාර බන්ධන තියෙනවා. ඒ මාර බන්ධන වලින් බැඳිලා ගිහින් නේද ඔබ ඉන්නේ? ශ්‍රමණය මගෙන් නම් ඔබට නිදහසක් ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් දේශනා කරන මම මාර උගුලේ නිදහස් වෙච්ච කෙනෙක්. දිව්‍ය වූ මාර බන්ධන තියෙනවද මං නිදහස් වෙලා ඉන්නේ? මිනිස් ලෝකේ මාර බන්ධන තියෙනවද? සියල්ලෙන් මං නිදහස් වෙලා ඉන්නේ. ඒ සියලු මාර බන්ධන වලින් මං නිදහස් වෙලා ඉන්නේ. ඒ මාරය මේ කරුණේද ඔබ පෙරදුනා. මාරය දැනගත්ත දැන් භාගතුන් වහන්සේ මම දැනගත්තා කියලා. සුගතයන් වහන්සේ මම දැනගත්තා කියලා දුක් වුණා. අහසුටපත් වුණා. නොපෙනී ගියා පින්වත්නි. ဒုတိ ය පාස සූත්‍රයේ තියෙන පින්වත්නි දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා අමතනවා. පින්වත් මහණනි යම් මේ දිව්‍ය බන්ධන තියෙනවාද? මිනිස් ලෝකේ යම් බන්ධන තියෙනවද? මං ඒ සියලු උගුල් වලින් නිදහස් වෙලා ඉන්නේ පින්වත් මහණනි. පින්වත් මහණනි ඔබත් දෙව්ලොව තියෙන මිනිස් ලෝක තියෙන සෑම උගලකින්ම නිදහස් වුණා. ඒතර එතන සියලු දෙනාම රහතන් වහන්සේලා. පින්වත් මහණනි බොහෝ ජනතාවට හිත පිණිස බොහෝ ජනයාට සැප පිණිස ලෝකානුකම්පාවෙන් දෙව් මිනිසුන්ට යහපත පිණිස හිතසුව පිණිස චාරිකාවේ හැසිරෙන්න පින්වත් මහණනි. එක මගකින් දෙන්නෙක් වඩින්න එපා පින්වත් මහණනි. පින්වත් මහණනි ආරම්භයේ සුන්දරු මැදත් සුන්දරු අවසානයේ සුන්දරු අර්ථ සහිත පැහැදිලි ප්‍රකාශන යුතු ධර්මයේ දේශනා කරන්න පින්වත් මහණනි. මුළුමනින්ම පරිපූර්ණ පිරිසිදු නිවන් මඟ කියලා දෙන්න පින්වත් මහණනි. කෙලෙස් අඩු උදවිය ඉන්නවා. ඒ අයට ධර්මය අසන්න නොලැබුණොත් පිරිහිලා යායි පින්වත් මහණනි. ධර්මය අසන්න ලැබුණොත් අවබෝධ කරායි පින්වත් මහණනි. පින්වත් මහණනි මා දහම් දෙසන්න උරුවෙල් ජනපදයේ සේනානිගමට වඩිනවා. එතකොට පවිතු මාරේ බුදුරජාණන් වහන්සේ ගාවට ආවා. ඇවිල්ලා කියනවා සෑම උගුලකටම අහුණා නේද ඔබ? දෙව්ලොවත් උගුල් තියෙනවා. මනුලොවත් උගුල් තියෙනවා. ඒ මහා බන්ධනෙට ඔබ බැඳිලා ගියා නේද? ඒ ශ්‍රමණය ඔබට මගේ නිදහස් වීමක් නැහැ කිව්වා. බුදුරජාණන් දේශනා කළා සෑම උගුලකින්ම මම නිදහස් වුණා.
දෙව්ලොව බන්ධන තියෙනවා, මල්ලොව බන්ධන තියෙනවා තමයි. ඒ මහා බන්ධනයෙන් මම නිදහස්ලා ඉන්නේ. ඒ මාරය මේ කාරණේද පෙරදුනා. මාරය දැනගත්ත බුදුරජාණන් වහන්සේ මාව දැනගත්තා කියලා. දැන් බලන්න අවස්ථා කීයක් එනවද පින්වත් නෙමේ. එහෙනම් අපි තෙරුවන් සරණ පිහිටනකොට ගුණයක් වඩන්න හදනකොට අපිට මේ එන පොඩි කරදර ඉදිරි බය වෙනව නම් තැත්ති ගන්නව නම් පින්වත්නි අපේ මොන මෝඩකමක්ද. ඒකින් අදහස් වෙන්නේ පින්වත්නි පුරසාරන් දුඩු යනවා කියන එකනේ අපි නම් බය වෙන්නේ නැහැ ඕම් බලන්න. ඒක පින්වත්නි මෝඩකම. තමන්ගේ පාඩුවේ තමන්ගේ ගමන යන්නයි තියෙන්නේ. දෙඩවිල්ල තමන් විනාශ කරයි පින්වත්නි. අනවශ්‍ය දෙඩවිලි අවශ්‍ය නැහැ. තමන්ගේ ගමන තමන් පාඩුවේ යන්න. මෙහෙම බලවේගයක් තියෙන බව හඳුනගන්න. අපේ ලෞකික සාමාන්‍ය ජීවිතේ වුණත් අපි වෙනසින් අපේ කට නිසා. ඕනවට වඩා දොඩවන පන්තියේ ළමයෙක් වුණත් ඉස්කෝලෙන් ළමයෙක් වුණත් මම පළවෙනිය වෙනවා කියලා කෑ ගහන්න ගත්තොත් මොකද වෙන්නේ? ඒ අභියෝගේ බාරගන්න පින්වත්නි කෑ ගහන කොටයි. අභියෝගේ බාරගන්න එක්කෙනෙක් හරි ඉන්න පුළුවන්. ආයතනයක ඕම් බලාපල් මම මේ ආයතන ප්‍රධානී වෙන එක කෑ ගැහුවොත් මොකද වෙන්නේ පින්වත්නි? ඒ අභියෝගේ බාරගන්න තව කෙනෙක් ඉදීවි. ඕනම තැනක ඒකයි පින්වත්නි. ඕනවට වඩා කෑ ගහන්න ගියොත් ඊ අභියෝග බාර ගන්න ඕන තරම් කට්ටිය ඉන්න පින්වත්නි. ලෞකික ලෝකෙත් අභියෝග බාර ගන්න කට්ටිය ඉන්නවා නම් පින්වත්නි මේ ලෝකෝත්තර ලෝකේ අභියෝග බාර ගන්න කොච්චර පිරිසක් ඉන්නවද? ආටානාටි සූත්‍රය තියෙන්නේ සර්වඥයන් වහන්සේත් එක්ක අමනාප අපහැදුණු අමනුෂ්‍යයොත් ඉන්නවා කියන පැහැදුණු අයත් ඉන්නවා කියන. අපහැදුණු අය ඉන්නේ ඇයි? සතුන් මෙරීමෙන් වැළකීමට දහම් දෙසීම නිසායි කියනවා. සොරකමින් වැළකීමට දහම් දෙසීම නිසායි කියනවා. වැරදිකාමසයෙන් වැළකීමට දහම් දෙසීම නිසායි කියනවා. බොරු කීමෙන් වැළකීමට දහම් දෙසීම නිසායි කියනවා. මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීමට දහම් දෙසීම නිසායි කියනවා. ඒ වගේම වළකින දහම් දෙසද්දී ඒවට විරුද්ධමන පමනුස්සය ඉන්නවා කියලා කියන්නේ ඒ වගේ යැපෙන අමනුස්සය ඉන්නවා කියන එකයි. ඒ වගේ යැපෙන අමනුස්සය ඉන්නවා කියන්නේ. ඒ වගේ ලාමක දෙයකින් යැපෙන අයත් ඉන්නවනම් පින්වත්නි මේ සසරි සත්‍යය යද්දී ඒකින් සතුට වෙන පිරිසකුත් මේ ලෝකේ ඉන්නවා. පිරිසකින් සතුට වෙන අය මේ ලෝකේ නැද්ද පින්වත්නි? දැන් ගෙදරක ඕන්නේ ගෙදර අපි හිතමු ළමයි පැවිදින යන හැදුවා කියලා. දෙමව්පියෝ කොච්චර බය වෙනවද විරුද්ධ වෙනවද? ඇයි? ඒ එක්කෙනා හරි තමන්ට නැති වෙයි කියලා බයට. ඒ වගේ මේ ලෝක සත්වයාම වසඟයට ගත්තු එක්කෙනෙක් මේ ලෝකේ සිටී. ඒ කෙනා එක්කෙනෙක්වත් සසර යනවටයි කැමති. දුක් විඳ විඳ හරි සසර යනවටයි කැමති. එයා කැමති නෑ කෙනෙක් සසරින් ඈතර වෙන මාවත පිවිසෙනවට. ඒ නිසා පින්වත්නි මාර්ගින් අයින් කරවන්න ඕන තරම් ප්‍රශ්න අපේ ජීවිතයට සම්බන්ධ කරවන්න පුළුවන්. සර්පයා ගැන වදාළ දෙසුම සප්ප සූත්‍රය. එදා සියල්ල දන්න සියල්ල දකින ශාස්තෘන් වහන්සේ පින්වත් රජගහනුවර වේණුවනාරාමේ කලන්දක නිවා පිහිටියේ. එදා බුදුරජාණන් වහන්සේ රැය ගන අඳුරේ එලිමහනේ වැඩ සිටියා. වැහි පොදක් දැන් එක දෙක වැටෙනවා. ඒතර මාරයට මේ වගේ කැමැත්තක් ඇති වුණා පින්වත්. භාග්‍යතුන් වහන්සේ බය කරන්න ඕන. තැති ගන්නවන්ට ඕන. මවිල් කෙවින් කරවන්න ඕන කියලා. විශාල නාගයෙක්ගේ වේශයක් මවා ගත්තා. අම්මෝ පින්වත්නි, මේ නාග වේශය කොච්චරද කියන බුදුරජාණන් ළඟට ගියා. උගේ ඇඟ පින්වත්නි තනි මේ ගස් කඳකින් හදපු මහා ඔරුවක් වගේ. උඩට වැඩිච්ච ගස් කඳන් තියෙන ඒ වගේ කඳකින් තමයි ඔරු හදන්නේ. මෝරා ගියපු අරටුවේ හැදිච්ච. ඒ වගේ විශාල කඳක්. උගේ පෙනේ පින්වත් මොකද්ද? රා පෙරන විශාල පෙරහන් කඩ තිබිලා තියෙනවා පින්වත් මේ කාලේ. විශාල පෙරහන් කඩ. පෙන ගොබේ ඒ වගේ. ඒතකොට පෙරහන් කඩේ ප්‍රමාණය හිතා ගන්න පුළුවන් මෙන්න මේකෙන් පින්වත් නෙබට. උගේ ඇස් කොසල් රටේ තියෙන විශාල පිඟානක් වගේ කියනවා. බත් කන විශාල පිඟානක්
ඇස් දෙක එසේ නම් එහෙනම් අරගෙන පෙන ගොබේ කොච්චර ලොකු ඇද්ද? පිරහංකඩේ ප්‍රමාණය හිතාගන්න බැරුණාට පස්සේ මම මේ කියන්නේ ඔබට. වැස්ස වහිනකොට විදුලි කොටන්නේ පින්වත්නි. ආන් ඒ වගේ තමයි කෙනෙකුගේ කටින් දිවේලියට දානකොට අර විදුලි කොටනකොට අර යන්නේ ආන් ඒ වගේ දිව. කම්මලේ මයින්හම් පිඹින්නේ ආන් ඒ වගේ කෙනෙකු සද්ද දාන්නේ. ආස්වාස ප්‍රාස්වාස කරනකොට ඒ වගේ සද්දයක් එනවා කියනවා. අපිට එහෙම වුණා නම් පින්වත්නි මොකද වෙන්නේ? ඇඳිවැතේ මල පහ යනවා. ඔන්න පින්වත්නි ලෝක ස්වභාවය අම්මෝ මේ ලෝක ශාස්ත්‍රඥ වහන්සේ අවබෝධ කළා. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ මේ ඉන්නේ පාපී මාරයා කියලා තේරුම් ගත්තා. ගාථාවකින් මාරයට කියනවා සමහර උදවිය පාළු කුටිවල ඉන්නවා. පාළු කුටිවල සැතපෙනවා ආන්නෝ මුනිවරයෙක් තමාව සංවර කරගෙන ඉන්නේ. ඕ හැම දෙයකම ආසාව දුරු කරලා ඉන්නේ. එබඳු අයට පාළු තැන් හරි කැදිමයි. භයානක වනු සතුන් හරියට ඉන්නවා. බිහිසුණු අරබුණු ඕන තරම් තියෙනවා. ලේබුණ මැසි මදුරුවොත් සර්පයොත් ඕන තරම් ඉන්නවා. නමුත් මේ පාළු කුටියට වඩන මුනිවරයාගේ ලොම් ගහක්වත් හොලවන්න ඒක අරමුණකටවත් බෑ කියලා ශාස්ත්‍රඥ වහන්සේ වදාලා. ආකාශය පුපුරලා ගියත් පොළොව පුපුරා ගියත් සකල සත්ත්ව ප්‍රජාවම බීතියෙන් වෙලී ගියත් පපුවට තියෙන උල්වලින් ඇන්නත් තියුණු උල්වලින් ඇන්නත් බුදුවරයන් වහන්සේලා කෙලෙස් වලින් රැකවරණයක් හොයන්නේ නෑ. ඒ කියන්නේ ඔය සියලු ප්‍රශ්න ඉදිරියේදී සාමාන්‍ය මිනිස්සයා කොහෙටද දුවන්නේ පින්වත්නි? කෙලෙස් වලින් රැකවරණයක් හොයන්න හිස් ලූලු අත දුවනවා. නැද්ද බලන්න? මේ පොඩි ප්‍රශ්නයක් එනකොට සාමාන්‍ය සත්‍ය හොයන්නේ කොයින්ද රැකවරණේ? කෙලෙස් වලින්මයි. දෘෂ්ටියකින්, වැරදි මතයකින්, වැරදි අදහසකින්, වැරදි ක්‍රමවේදයකින් රැකවරණයක් හොයනවා කියන්නේ කෙලෙස් වලින් රැකවරණයක් හොයනවා. බුදුවරු කෙලෙස් වලින් රැකවරණ හොයන්නේ. එතකොට පාවිතු මාරය දැනගත්ත බුදුරජාණන් වහන්සේ මම දැනගත්තා කියලා. ආශ්චර්යයි ශාස්ත්‍රඥ වහන්සේ පින්වත්නි. මේ ස්වභාවය වෙන කිසි කෙනෙක් නම් අවබෝධ කරන්නද? වෙන කිසි කෙනෙක් නම් දකින්නද පින්වත්නි? ඊළඟට පින්වත්නි සොප්පසී සූත්‍රය නිදා ගැනීම ගැන වදාළ දේශනාව. ඉදා බුදුරජාණන් වහන්සේ රාත්‍රී බොහෝ වෙලාවක් පින්වත් එලිමහනේ සක්මන් කළා. ඒ දැන් රජගහනුවර වේළුවනාරාමෙදිදී රැය 5 වෙනකොට සිරිපා සෝදගෙන කුටියට වැඩියා. 5 වෙන වෙලාවේ. දකුණු ඇලයට හාන්සි වුණා. දකුණු පය මත වම් පාදේ ටිකක් මෑත් කළ තියාගෙන අවදි වෙන සිහි කල්පනාවෙන් හොඳ සිහිනුවණින් සීං සීයාවෙන් සැතපුණා. ඒලයි පවිතු මාරය බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා හා නිදා ගන්නව නේද? මොකද නිදාගන්නේ? මොකද නිකන් මැරුණු කෙනා වගේ ඉන්නේ. මට පාළු කුටියක් හම්බුණා කියලාද? නිදන්නේ. ඊර උදා වෙනකම් නිදා ගන්නද හිතන්නේ? ඒ බුදුරජාණන් දේශනා කළා. සසරේ බැඳුණු දැල තමයි තණ්හාව. මේ සත්‍ය සසරට බැඳපු දැල කුමක්ද? තණ්හාව. විසත්තිකා කියන්නේ තණ්හාවටමයි. අන්නේ තණ්හාව යම් කෙනෙක් තුල කොයිතරම් ආකාරයෙන්වත් හටගන්නේ නැත්තම් ඒ සියලු කෙලෙස් නැති කරලා දාපු බුදුවරයන් වහන්සේ නමක් සැනසෙලි සැතපෙනකොට ඒ මාරේ ඔබට තියමාරුව මොකද්ද කියලා. ඒ මාරේ ඔබට තියමාරුව මොකද්ද කියලා. බුදුරජාණන් වහන්සේ මාව දැනගත්ත නේද කියලා අහසටපත් වෙලා නොපිනේ ගියා. හරි පුදුමයි පින්වත් මේ විහිළු කරනවා වගේ. විහිළු කරනවා වගේ. ඊළඟ නන්දනී කියන සූත්‍රය. ඉදිනන භාගතුන් වහන්සේ වැඩ සිටි සවැත් නුවර ජේතවනේම අනේ පිරිසුතුමාගේ ආරාමේ. එදා පාපී මාරය බුදුරජාණන් වහන්සේ ගාවට ආවා. එවිදින් භාගතුන් වහන්සේ සමීපේ ගාතාවක් පැවසුවා. කුමක්ද? දරුවන් ඉන්න කෙනා ඒ දරුවෝ නිසාමයි සතුටු වෙන්නේ. හරක බාන තියෙන කෙනා ඒ නිසාමයි සතුටු වෙන්නේ. කෙලස් කියලා කියන්නේ මිනිස්සුන්ට සතුටක් ඇති කරලා දෙනවා.
යමුවිට කෙලෙස් නැත්තම් ඉතින් සතුටක් නැහැ නේ මෙයාට. බුදුරජාණන් වහන්සේ වදාලා දරුවන් ඉන්න කෙනා ඒ දරුවෝ නිසාම ශෝක වෙනවා. හරක බාන තියෙන කෙනා ඒ නිසාම ශෝක වෙනවා. කෙලෙස් කියලා කියන්නේ මිනිස්සුන්ට ශෝකය හදන දෙයටයි. යමෙකුට කෙලෙස් නැත්තම් එයාට ශෝකයක් නැහැ. එතකොට මාර්යා අනේ මම බුදුරජාණන් වහන්සේ දැනගත්ත නේද කියලා අහසුටුපත් නොපෙනී ගියා. හරි පුදුමයි පින්වත්නි. ඊට පස්සේ ඒ වගේම පින්වත්නි පඨමායු සූත්‍රය ආයුෂ ගැන වදාළ දේශනාව. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටි පින්වත් සවැත් නුවර වේලුවනේ කලන්දක නිවාප. එදා බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ගේ ඇමතුව පින්වත් ඊට පස්සේ ආමතුල දේශනා කළ පින්වත් මහන්නේ මිනිසුන්ගේ මේ ආයුෂ ඉතා ස්වල්පයි තියෙන්නේ. පරලෝ යන සිද්ධ වෙනවා. කුසල් දහම්මයි කරගන්න ඕන. නිවන් මාගේ හැසිරෙන්න ඕන. උපන් කෙනෙකුට නොමරී ඉන්න බෑ. පින්වත් මහන්නේ කවුරු හරි ගොඩක් කල් ජීවත් වෙනවා නම් වැඩිම වුණොත් ඒ තැනත්තා අවුරුදු 100ක් හරි ඊට චුට්ටක් වැඩියෙන් හරි ජීවත් වේවි. ඒ මොහොතේ පාපී මාරේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා මිනිස්සෙන්ට දීර්ඝායුෂ තියෙනවා. ඒ නිසා මේ සත්පුරුෂයන් ඊ ආයුෂ හිලා දකින්නේ නැහැ කිව්වා. මව්තනේ එල්ලීගෙන කිරිබෙන දරුවෙක් වගේ මේ මනුස්ස ජීවිතය ගැන ආස කරන්න ඕන කිව්වා. මරණය කියන එක ආපහු වෙන්නේ නැහැ කියනවා. ඔන්න මාර බණ. මිනිසුන්ට තිබෙන්නේ ස්වල්ප ආයුෂයක්. බුදුරජාණන් දේශනා කරනවා මිනිසුන්ට තියෙන ස්වල්ප ආයුෂයක්. සත්පුරුෂයා ඒ ආයුෂ හිලා දකිනවා. ආර්ය සත්‍ය අවබෝධ කිරීමට කටයුතු කළ යුත්තේ හිස ගිනිගත්තු කෙනෙක් වගේ හැසිරිලායි. මරණය නෑ විත්තින්නේ නෑ. අන්න එතකොට දැනගත්තා මේ මාරය තමයි කියලා. ඉතින් මාරය දැනගත්තා භාග්‍යවතුන් වහන්සේ මම දැනගත්තා කියලා. නොසෘත සිත් ඇති කරගෙන ගියා. හරි පුදුමයි පින්වත්නි. එහෙනම් මේ අධර්ම කරුණු, අධර්ම මත, අධාර්මික අදහස්, අසත්‍ය මේ මිනිස්යාගේ හිතවල වෙලන්නේ කවුද පින්වත්නි? දැන් බලන්න මේ දේශනා පිළිවෙලට අනුව. එහෙනම් මේ මාර බලවේගය ඔස්සේ යන අදහස් පින්වත්නි. පුදුම දෙයක් මේක. ඒ නිසා පින්වත්නි මේ ධර්මයේ හරියට දැනගන්න. ඊට පස්සේ පින්වත්නි තවත් දේශනාවක් තියෙන ဒ ුතියාය කියන සූත්‍රයේ තියෙනවා බුදුරජාණන් වහන්සේ වදාारण පින්වත් මහණේ මිනිස්සෙන්ට තියෙන ස්වල්ප ආයුෂයි. පරලෝ යන සිද්ධ වෙන කුසල් දහම් කරගන්න ඕන. නිවන් මාගේ හැසිරෙන්න ඕන. උපන් කෙනෙකුට නොමරි සිටීමක් නැහැ පින්වත් මහණනි. පින්වත් මහණනි ඉතින් යම් කෙනෙක් සෑහෙන කාලයක් ජීවත් වුණොත් ඔහු ජීවත් වෙන්නේ අවුරුදු 100ක් හරි ඊට පොඩ්ඩක් චුට්ටක් වැඩියෙන් තමයි කියනවා. මාරය ඇවිල්ලා කියනවා නෑ රෑදවල් එහෙම ගෙවෙන්නේ නෑ ලේසියෙන්. ජීවිතේ එහෙම ලේසියෙන් නැති වෙන්නේ නෑ. කරත් එක ඒරියා කඳානුව කැරගෙන නිම්වලල්ල වගේ මිනිස්සුන්ගේ ආයුෂට අනුව තමයි ජීවිතේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා රෑ දෙකවල් දවල් දෙකම ගෙවිලා යනවා වේගයෙන්. ජීවිතේ නිරුද්ධ වෙලා යනවා. චූටි අතු ගංගාවල දියපාරක් වගේ මිනිස්සුන්ගේ ආයුෂ ෂේ වෙලා යනවා. අර අධර්ම කියනකොට ධර්ම කියනකොට අධර්ම කියනවා. ඒක වැහෙන්න ආයෙ බුදුරජාණන් වහන්සේ ධර්ම ඉස්මතු කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ පින්වත්නි? මාරේ ආයෙත් අකුලගෙන ගියා. බාහන පින්වත්නි එතකොට සර්වඥයන් වහන්සේ වැඩ සිටින කාලේ මේ මෙසේ සිදුවිය. අද ගැන එහෙනම් මේ කවර කතාවද පින්වත්නි? එහෙනම් බුදුරජාණන් වහන්සේ ලංකාවේ පුදුනා කියන්නේ කාගේ අදහසක්ද? එහෙනම් මේ සතර සතිපට්ඨානේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ මේ සූත්‍ර ධර්මයන්ගෙන් මේ නිවන් මඟ පාදාන්න බෑ කියලා කියන්නේ කාගේ බණද? කාගේ බණද? ඔබ තේරුම් ගන්න ඒවා. මේ නිමල දහමට ගරහන්නේ කාගේ බණද? මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගෙන් මේ නවාංග ශාස්ත්‍රු ශාසනයෙන් බැහැරව නිවන් මඟක් ගැන කතා කරනවා නම් කාගේ බණද කියලා තේරුම් ගන්න ඒවා. ඒ නිසා මේ ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධය ගැන ශ්‍රද්ධාවට ඔබ හානියක් නොවේවා.
ඊළඟට පින්වත්නි තව දේශනා දැන් මේක මේ මාර සංයුත්තේ කියලා මේ දේශනා පෙළක් තියෙනවා පින්වත්. පාසාන සූත්‍රය ගල්ගෙඩි පෙරලීම ගැන වදාළ. එදා අපගේ සියල්ල දන්නා සියල්ල දකින සර්වඥයන් වහන්සේ රජගහනුවර ගිජුකුළු පර්වතයේ වැඩ සිටිය පින්වත්නි. එදා බුදුරජාණන් වහන්සේ රාත්‍රී අන්ධකාරයේ එළිමහනේ දැන් වාඩි වෙලා හිටියේ. බැහි පොදත් එක දෙක වැටෙනවා. මාරයට කැමැත්තක් ඇති වුණා බුදුරජාණන් වහන්සේ බය කරන්න ඕන, තැති ගන්නට ඕන කියලා. මවිල් කෙලින් කරවන්න ඕන කියලා. මාරයා බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේ නුදුනින් විශාල ගල් පෙරලන්න ගත්තා. ගල් පෙරලන්න ගත්තා. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ මේ ඉන්නේ මාරය කියලා පින්වත්නි හඳුනගත්තා. ඉතින් පුළුවන් නම් මේ මුළු ගිජුකුළු පර්වතයම සොලවන්නකෝ කිව්වා. නමුත් බුදුරයන් වහන්සේගේ සිත ඊටා හොඳින් නිදහස් වෙලා තියෙන්නේ. ඒ නිසා කම්පනයක් නම් ඒ හිතේ ඇති වෙන්නේ නැහැ කියලා සිංහනාද කළා. ඒක මාර්යා කල්පනා කළා බුදුරජාණන් වහන්සේ මාව දැනගත්ත නෙව. සුගතයන් වහන්සේ මාව දැනගත්ත නෙව. නොසතුටු වෙලා දුක් වෙලා පලා ගියා. අතුරුදහන් වුණා. ඊළඟ තව දේශනාවක් තියෙනවා පින් සීහ සූත්‍රය. සීහ සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ කාලේ පින්වත් අනේ පිරිසුතුමාගේ ආරාමේ වැඩ සිටිනකොට පාපී මාරයට මෙහිම හිතුණා. මේ ගෞතමයන් වහන්සේ මහා පිරිස් පිරිවරාගෙන බණ කියනවා. මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟට ගිහින් බණ අහන උදවියගේ නුවණස වහන්න ඕන කියලා. එහි මෙතල පවිතු මාරේ බුදුරජාණන් වහන්සේ ගාවට ගියා. ගිහින් බුදුරජාණන් වහන්සේ ගාථාවෙන් කියනවා පිරිස් මැද්දේ විශාරදව සිංහනාද කරනව නේද කියලා ඇහුවා. දිනෝ කියලාද හිතාගෙන ඉන්නේ. තමුන්නාසට විරුද්ධකාරයෙක් ඉන්න බව මතක තියාගන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා මහා වීර වූ තථාගතයන් වහන්සේලා තථාගත බලයට පැමිණිලා ලෝකේ තෘෂ්ණාවෙන් ඈතර වෙලා ඉන්නේ. ඉතින් ඇත්තෙන් උන්වහන්සේලා පිරිස් මැද්දේ විශාරදව සිංහනාද කරනවා තමයි කියලා ශාස්ත්‍රඥ වහන්සේ ලස්සන ගාථාවක් වදාලා. ඒතර මාරේ දැනගත බුදුරජාණන් වහන්සේ මාව දැනගත්තා. පින්වත්නි ඒ කාලේ එසේනම් අද කාලේ මේ අධාර්මික මත ආය ගැන පැහැදිලිවම අපිට පැහැදිලි කරගන්න පුළුවන් මොකද්ද මේ මොන බණක්ද කියලා. කාගේ බණක්ද කියලා පින්වත්. එහෙනම් පින්වත්නි මේ හරියට මේ යුගී සෑහෙන සැලකිලිමත් වෙන්න ඕන කාරණාවක් පින්වත්නි. සකලික් කියලා සූත්‍රේ ගල්පතුරු මුල් කරගෙන වදාළ දේශනාව. බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ කාලේ රජගහනුවර දැන් මද්ද කුච්චි මිගදායේ වැඩ සිටින්නේ. ඒ වෙනකොට භාග්‍යතුන් වහන්සේ දැන් අර සිරිපතුලට පින්වත්නි අර දේවදත්ත ගල් පෙරලලා පතුර වැදිච්ච අලුත. භාග්‍යතුන් වහන්සේ ගොඩාක් ශාරීරික වේදනාව දැනුණ පින්වත්නි. ගොඩාක් දුක ඇති වුණා. තියුණු කර්කශ අමිහිරි අමනාප වේදනා ඇති වුණා කායික වශයෙන්. භාග්‍යතුන් වහන්සේ බොහෝ සී කල්පනාවෙන් හොඳ නුවණින් හරි ආශ්චර්යයි පීඩා විඳින්න නැතුව වේදනාව ඉවසගෙන වාසය කළා. වේදනාව ඉවසනෝ පීඩා විඳින්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ දෙපට සිවුර හතරට නවලා ආසනයක් පනවගෙන දකුණු වැලෙන් හාන්සි වෙලා ඕම් සිරිපතුල උඩින් දකුණු සිරිපතුල මදක් මෑත් කොට තබාගෙන සිංහ සෙයියාවෙන් වැඩ සිටිනවා. මාරයා ආව පින්වත්නි. මොකද නිදාගෙන ඉන්නේ මුලා වුණාද කියලා ඇහුවා. එහෙම නැත්නම් කවි ගැන හිතා ඉන්නවද කියලා ඇහුවා. ඇයි දැන් වැඩ නවත්තලාද? මේ හුදකලාවේ තනියම කුටි වෙලලා නිදිබර මුහුණු ඇතුව නිදාගෙන ඉන්නේ මොකද කියලා ඇහුවා. බුදුරජාණන් දේශනා කළා මුලාවෙන් නිදනවත් නෙවෙයි. කවි ගැන හිතන ඉන්නවත් නෙවෙයි. මම ලෝකෙට යහපතක් කරනවා තමයි. නමුත් මම මේ ශෝක රහිතව ඉන්න කෙනෙක්. මං හුදකලාවේ තනියම කුටියට වෙලා මේ සැනසෙල්ල ඉන්නේ සියලු සතුන් ගැන අනුකම්පාවෙන්මයි. යමෙකුගේ හිත ඇතුළට රාග ආදී හුල් ඇන්ලා තියෙනකොට ඔවුන්ගේ හදවත මොහොතක් පාසා කම්පා වෙනවා මේ රාගෙන් ඇරිච්ච සත්වයෝ. ඉතින් රාග ආදී හුල් සහිත ඒ උදවිය නිදා ගන්නව නම් ඒ හුල් කිසිවක් නැති මම මොකට නිදා නොගෙන ඉන්නද? ඒ රාග සහිත තියෙන අයට කොච්චර තව කරන්න දේවල් තියෙනවද? ඒකෙන් ඈතර වෙන්න. රාගින් නිදහස් වුණු ශාස්ත්‍රුණා සත්පුණා මොකද කියලා ඇහුවා.
සැකෙන් ඇහැරගෙන ඉන්නවත් නෙමෙයි. නිදාගන්න බයකුත් නැහැ. රෑදවල් දෙකේ මන් තුළ තැවෙන කිසි දෙයක් නැහැ. මගේ ජීවිතේ කොයි පැත්තකින්වත් පිරීමක් පේන්නේ නැහැ. ඒ නිසා සියලු සතුන් කෙරෙහි අනුකම්පාවෙන්මයි මම මේ සැතපෙන්නේ. මාරේ දැනගත්තම භාග්‍යතුන් වහන්සේ මම දැනගත්ත කියලා පලා ගියා. පින්වත්නි ආශ්චර්යයි භාග්‍යතුන් වහන්සේගේ මේ අවබෝධය නම්. ඉතින් මේ උදාර අවබෝධයට নমස්කාර වේවා. ඒ භාග්‍යවත් අරහත් සම්බුදු සරණම අපට එකම සරණ වේවා. ඒ සම්බුදු සරණේ පිහිටා වාසය කරන්නට මේ පින එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද දින සම්බුදු සිත කසරිය සදාම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නාරම්වල ඉහළ මැදකොට නිමල් සෙවන පදිංචි එම්.එම්. රම්මැණිකී පින්බර මාතාව ඇතුළු පවුලේ සියලු දෙනා ඥාතීත මිත්‍රාදීන් එකතු වෙලා ඉතින් මේ රැස් කරගත් උදාර පින ගටිකාර සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයින් සක්දෙවිඳුන් විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවණ දත්ත රාෂ්ට්‍ර සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසභ දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ පුණ්‍ය භූමිය ආරක්ෂා කරන සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දිව්‍යයන්ගේ දෙහිමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා දෙවියෝද උතුම් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වුණු උදාර පින පරම පූජනීය මේ ධම්මග විවර කළ දුණු ගුරු දේවයන් වහන්සේට මහා සංඝ රත්නයට ශ්‍රද්ධා මාධ්‍යාලය අනුශාසක කළුදිනී සුබෝධී ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැප වෙන මහා සංඝ රත්නයට ඒ වගේම උපාසක දරුවන්ට අනගාരികා මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවන් අනන්ත ආශිර්වාද දිව්‍යංග දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වුණු උදාර පින ඒ පවුලේ සියලු දෙනා නමින් ඒ රන්මැණිකී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා නමින් මිය පරලෝකීය ඔබ අප සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝක සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වුණු උදාර පින ඒ එම්.එම්. රම්මැණිකී පින්බර මාතාව පවුලේ සියලු දෙනාටමත් කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු සත්ත්වයන්ට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ට ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.